මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය මෙවර නව ක්‍රමවේදයකට. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම අද. මාස 3ක් තුළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් නිපදවීමට ඉඩම් අමාත්‍යාංශය සූදානම්. ඊයේ කොරෝනා ආසාදිතයන් 2361ක්. දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි. විශ්වවිද්‍යාලවලින් නවක වදය තුරන් කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කෙරේ. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේදී අගමැති ප්‍රධානත්වයෙන් පොසොන් ආගමික වැඩසටහන් රැසක්. සිම්බාබ්වේ පළමු ජනාධිපති කෙනන් කවුන්ටා මහතා මියයි. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟය එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී අද. ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය කිරීම පසුගිය පළමුවෙනිදා ආරම්භ කළ බව මැතිවරණ කොමිසම කියයි. මෙවර නව ක්‍රමවේදයක් යටතේ එම කටයුතු සිදු කිරීම විශේෂත්වයකි. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම කටයුතු සිදු කෙරේ. නව ක්‍රමවේදයට අනුව පසුගිය වසරේ ඡන්දහිමි නාමලේඛනයේ තම පදිංචි ස්ථානයට අදාළ තොරතුරු පරීක්ෂා කරන බවත් එම ලියාපදිංචි ස්ථානය සංශෝධනය කළ යුතු නම් පමණක් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමිසම කියයි. තමන් පදිංචි ස්ථානය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවේ අදාළ ආකෘති පත්‍රය සම්පූර්ණ කර බාර දෙන්නයි කොමිසම ජනතාවට දැනුම් දෙයි. දැනටමත් කොමිසමට ලැබී ඇති අයදුම්පත් වලට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කෙරෙන ගැසට් නිවේදනය අද නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. වික්‍රමසිංහ මහතා පත්වීමට අදාළ ලිපියේ පක්ෂයේ මහලේකම් පාලිත රංගී බණ්ඩාර මහතා පසුගියදා මැතිවරණ කොමිසමට බාර දුන්නේය. පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මුළු දිවයිනින්ම ලබාගත හැකි වූයේ ඡන්ද 2,49,435ක් පමණි. එම ඡන්දවලින් දිස්ත්‍රික් මට්ටමින් එකදු ආසනයක් හෝ දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි විය. ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම ආසනයටද පසුගිය මාස 9 පුරා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමට එම පක්ෂයට නොහැකි විය. ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පසුගිය සතියේදී යෝජනා වී තිබුණේ. රනිල් වික්‍රමසිංහ මහතා 1977 මැතිවරණයේ සිට 2020 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනතුරු අකණ්ඩව වසර 43ක් මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ලබන සැප්තැම්බර් මාසයේ වන විට කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට සැපයීමට ඉඩම් අමාත්‍යාංශය සූදානම් වේ. ඒ සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදනය මේ වන විට ආරම්භ කර තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අරමුදලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතය සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 70කි. නිපදවන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට අලෙවි කිරීමෙන් පසු අනතුරුව සක්‍රීය ක්‍රමයට නැවත නැවත යෙදවීම ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අරමුණයි. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිත කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිවල මූලික වටේ යටතේ උතුරු මැද පළාතේ මහ පරිමාණ ව්‍යාපෘති 35ක් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා ව්‍යවසායකින් 300 දෙනෙකු සම්බන්ධ කර ගැනෙනු ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින්
ඉන්දියාවේ ව්‍යාප්ත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 5 දෙනෙක් කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති. මෙම වෛරසය මෙරට වැඩි වශයෙන් ව්‍යාප්ත B117 වෛරසයට වඩා දරුණු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති වෛද්‍ය විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. සාම්පල් 13ක් යොදාගත්තා මේ පර්යේෂණයට. මේ පර්යේෂණ 13න් අතරම දෙබඩගොඩ ප්‍රදේශයෙන් අපි සාම්පල් 9ක් යොදාගත්තේ. 9න් 5ක්ම මේ ඩෙල්ටා කියන B1.617 කියන ප්‍රභේදයට අන්තර්ගත කියලා අපි තහවුරු කරා අද දිනේ. ඉතින් මේකේ වැදගත්කම තමයි මේක තමයි අපි ප්‍රථම වතාවට සමාජය තුලින් ගත සාම්පල් එකක B1.617 කියන මේ ඩෙල්ටා ප්‍රභේදය තහවුරු කරන ප්‍රථම අවස්ථාව. මීට පෙර අවස්ථා දෙකකදී අපි නිරෝධන මධ්‍යස්ථානයකින් වාර්තා කරා. ඉතින් ප්‍රථම වතාවට මේ ප්‍රභේදය සමාජයෙන් තෝරාගත්ත PCR පරීක්ෂණය හඳුනාගත්තේ. දෙව්ලපිටිය පෑලියගොඩ බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,26,074 දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 2,361 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. පසුගිය බදාදා සිදු කොරෝනා මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළේය. ඉන් 31 දෙනෙක් පිරිමි පුද්ගලයෝ වන අතර සිසු 20 දෙනා කාන්තාවෝ වෙති. වයස අවුරුදු 30ත් 59ත් අතර 14 දෙනෙකු හා වයස අවුරුදු 60ට වැඩි 37 දෙනෙකු එම පිරිසට අයත් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් පීඩාවට පත්ව සිටින තම පාරිභෝගිකයන්ට ණය සහන සැපීමට ජාතික ඉදිරිකිරීමේ බැංකුව ඉදිරිපත් වේ. ආසන්නතම බැංකු ශාඛාවට අදාළ අයදුම්පත් බහර දෙන්නයි බැංකුවේ සභාපතිනි කේශීලා ජයවර්ධන මහත්මිය ඉල්ලීමක් කරයි. දේපොළ ණය ව්‍යාපාරික ණය ඇතුළු අංශ කිහිපයක් යටතේ ණය අයදුම් කළ හැකිය. අයදුම්පත් බාර ගැනීම ලබන සඳුදා අවසන් වේ. ජාතික ඉදිරිකිරීමේ බැංකුව ගෞරව ප්‍රශංසා ජ්‍යෙෂ්ඨ පුරවැසි ණය යෝජනා ක්‍රමයක්ද හඳුන්වා දී තිබේ. අය කෙරෙන පොලිය 6.5%. වයස අවුරුදු 75 දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යටතේ රුපියල් ලක්ෂ 50ක් දක්වා ණය අයදුම් කළ හැකිය. බැංකුවේ ප්‍රධාන කාර්යාලයන් සහ සියලුම ශාඛාවලින් අදාළ අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව පවතී. විශ්වවිද්‍යාලවලින් නවක වදය තුරන් කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රේපාලි මණ්ඩපයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙයි. ඒ සඳහා නවක වද පනත කාලෝචිතව සංශෝධනය කිරීමද අවශ්‍යය. මීට රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතු අතර සියලු පාර්ශව ඒකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියා කළ යුතු බව ඒ මහතා අවධාරණය කරයි. ඒ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා නවක වද පනත සහ මානව හිමිකම් නීති යන තේමාව යටතේ සම්මන්ත්‍රණ මාලාවක් ශ්‍රේපාලි මණ්ඩපය සංවිධානය කරයි. එහි පළමුවැන්න අද පස්වරු 4 සිට 6 දක්වා සූම් තාක්ෂණය ඔස්සේ පවත්වේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 077යි 359යි 6228 මගින් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කලනී ධර්මසිරි මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකිය. මෙවර පොසොන්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේදී ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරත්න නායක ස්වාමින් වහන්සේ පවසති. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. රජමහා විහාරස්ථානයේ විදුලි ආලෝකයේ විවෘත කිරීමද අගමැතිවරයා එදින සිදු කරයි. ඇමති නාම රාජපක්ෂ මහතා සමග තරුණ තරුණියන් දහසක් පොසොන් පොහෝ දින විහාරස්ථානයේදී පෙහෙවස් සමාදන් වීමට නියමිතයි. මේ වන විට මාසක කාලයක් තිස්සේ විහාරස්ථානයේදී පිරිත් සජ්ජායනයක් පවත්වේ. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් ආගමික වැඩසටහන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්විනි. එම විහාරස්ථානයේ පැවැත්වන පොසොන් ආගමික වැඩසටහන් සජීවීව ප්‍රචාරය කිරීමට ජාතික ගුවන්විදුලිය සූදානමින් සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන්
SMS එකකින්. රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතුරුතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 800 999ට SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දෙවියන පුරා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අදත් විවෘත කර තැබේ. නාරාහෙම්පිට, මේගොඩ, පෑලියගොඩ, දඹුල්ල, තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන අතර වේ. ඒ අනුව ගොවි ජනතාවට සහ ව්‍යවසායකයින්ට තම කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ සහ මිලදී ගැනීමේ අවස්ථාව උදා වේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් එම කටයුතු සිදු කරන බව වෙළඳ සංගම් පවසයි. ඊයේද ආර්ථික මධ්‍යස්ථානවලට එළවලු සහ පළතුරු තොග විශාල වශයෙන් ලැබුණ බවත් ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකින් පැමිණ සිටි බවත් දිවෙන පුරා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරීත්ව අප කළ විමසුමකදී පැවසූහ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනුමැතිය ලත් ජංගම රථ විශාල සංඛ්‍යාවක් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට ආර්ථික මධ්‍යස්ථාන වෙත ඊයේ පැමිණ තිබිනේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. හම්බන්තොට පැරණි අධිකරණ සංකීර්ණය ගරා වැටෙමින් පවතින බවට ජනතාවගෙන් චෝදනා නැගේ. හම්බන්තොට නගරය ආසන්නයේ පිහිටි එම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද්දකි. එවකට හම්බන්තොට දෙසාපතිවරයා වූ ලෙනඩ් වුල්ෆ් මහතාගේ පාලන සමයේ 1810 දී ඒ ඉදිකර තිබේ. 1980 දශකයේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එම ගොඩනැගිල්ල පිළිසකර කළේය. හම්බන්තොට නව අධිකරණ සංකීර්ණය ඉදිකර විවෘත කරනතුරු අධිකරණ කටයුතු පවත්වාගෙන ගියේ මෙම ගොඩනැගිල්ලේය. එහි වහලය මේ වන විට ගරා වැටෙමින් පවතින අතර අධිකරණ භාණ්ඩ රැසක් විනාශ වෙමින් පවතී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර ඇති පැරණි අධිකරණ සංකීර්ණයට අයත් මෙම ගොඩනැගිල්ල පිළිසකර කිරීම කෙරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය යුතු බව ජනතාව පවසති. ලෝක ප්‍රවෘත්ති ඉන්දියාවේ ටච් මහල් මන්දිරය දේශීය සංචාරකයන් සඳහා යළි විවෘත කරේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ එය සංචාරකයන් සඳහා වසා දැමිනි. වෛරසයේ ව්‍යාප්තිය පහත වැටීමෙන් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එය යළි විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. වරකට එය නැරඹීමට අවසර ලැබෙන්නේ සංචාරකයන් 650 දෙනෙකුට පමණි. වාර්ෂිකව සංචාරකයෝ 70,000ක් ටච් මහල් මන්දිරය නැරඹීමට පැමිණෙති. දෛනිකව ඒ නරඹන සංඛ්‍යාව 20,000ක් පමණ වේ. සිම්බාබ්වේ රාජ්‍යයේ පළමු ජනාධිපති කෙනත් කවුන්ඩා මහතා අභාවප්‍රාප්ත වේ. ලුසුකා නගරයේ රෝහලකදී ඊයේ මේ යන විට ඔහු 97 වෙනි වීහි පසුවිය. අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැදුණු අප්‍රිකානු නායක පරපුරේ අවසන් පුරුක ඔහුය. 1950 දශකයේ උතුරු ගොඩේෂියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදා ගැනීමට සටන් වැදුණු නායකයන් අතර කෙනත් කවුන්ඩා මහතා ඉදිරියෙන් සිටියේය. 1964 නිදහස ලැබීමෙන් පසු ඔහු ජනාධිපති ධුරයට පත්විය. ඔහු මිය ගියේ කොරෝනා වෛරසයේ ආසාදනය වීමෙන් නොවන බව ඔහුගේ ආධාරකරුවෝ පවසති. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉලක්ක සපුරාලීම සඳහා වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම රඹුක්කන, වරකාපොළ, අලව්ව සහ බලංගොඩ ප්‍රදේශවලදී අද ආරම්භ වේ. රඹුක්කන පොදු රථගාල හා වාණිජ්‍ය සංකීර්ණ ව්‍යාපෘතිය, වරකාපොළ බස් නැවතුම්පොළ, අලව්ව සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය හා බලංගොඩ ව්‍යායාම මන්තිරු ව්‍යාපෘතිය ඒ අතර වේ. රාජ්‍යමති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක් වේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අදාළ උත්සව සංවිධානය කර තිබේ.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී අද ආරම්භ වේ. ඉන්දිය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම එහිදී තරඟවදී. ඉන්දිය කණ්ඩායම විරාත් කෝලි මෙහෙවන අතර නවසීලන්ත කණ්ඩායම කෙන් විලියම්සන් මෙහෙවයි. දෙරට අතර පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙරට අතර පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 5-3ක් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් විය. නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරඟ සංඛ්‍යාව 2කි. ප්‍රසාද ලකුණු 520ක් ලබා ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව සිටී. නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 420ක් ලබා දෙවනි ස්ථානයේ පසු වේ. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා තවත් ඇත්තේ දින 34ක් පමණි. පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඔලිම්පික් උළෙල පැවැත්වීම උචිත නොවන බව ජපාන සෞඛ්‍යංශ පෙන්වා දී තිබේ. එරට ප්‍රධානතම වෛද්‍ය සංග්‍රාවක් වන ලැන්සට් සංග්‍රාව ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් විවේචනයට ලක් කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තීරණය වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව ගෙන නැතැයි නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් සංග්‍රාව පවසයි. ජපානයේ වැඩිම අලෙවියක් ඇති අසාහි සිම්බු සංග්‍රාව පවසන්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කළ යුතු බවයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේශිලා ජයවර්ධන මහත්මිය අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා පිළිගැන්වුවාය. 2019 දෙසැම්බර් 31 වෙනිදා වන විට රුපියල් කෝටි 1200ක් ලෙස සටහන් වූ බැංකුවේ සමස්ත වත්කම් පදනම 17.8ක වර්ධනයක් අත්කර ගනිමින් 2020 දෙසැම්බර් 31 වෙනිදා වන විට රුපියල් කෝටි 1400ක් බවට පත්වී තිබිනි. රජය හඳුන්වා දුන් නව ආර්ථික ක්‍රියාවලියට මුලපිරීම හේතුවෙන් පසුගිය වසරේදී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම පෙරබදු හා පසුබදු ලාභය අත්කර ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිතැන් සඳහා ප්‍රමාණවත් කාබනික පොහොර දිස්ත්‍රික්කයේ තුළම නිපදවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා කියයි. දිස්ත්‍රික්කයේ ගොවිතැන් කටයුතු සිදු කෙරෙන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1,44,000කි. වගාව සඳහා වාර්ෂිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 14,000ක් අවශ්‍ය වන බවත් දැනට නිෂ්පාදනය කෙරෙන්නේ 50ක් පමණක් බවත් අධ්‍යක්ෂවරයා කියයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම්වලත්
උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50කම වූ සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මීළඟට දවසේ සටහන. වක්කඩින් දෙබියු යුගය මතකද? සවා දහමට එරහිව දියත් කළ කෘමිනාශක වල්නාශක රසායනික පොහොර මහ පොළවේ දිවි පෙවතේ සාරය ඔටු යටිකුරු කර හමාරය. පරිසර හිතකාමේ ගොවිතැනේ නීලමින් පැරැන්නෝ මෙහි පිට ජීවී රැකගත්ත. මෙකී තර්කයේ කාලෝචිත බව ඇතමුන් හිටි හැටියේ මත් වූවක් බවට හුවා දක්වයි. ප්‍රශ්නය හෙට දවසේ දෙවන පෙළක ජීවය තව තුරටත් වස විසින් අඩපන කළ යුතුද? සිතීමේ තීරණය ජනතාවට. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේ මෙවර නව ක්‍රමවේදයකට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමද මාස 3ක් තුල කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් නිපද වීමට ඉඩම් අමාත්‍යාංශය සූදානම්. ඊයේ කොරෝනා ආසාදිතයන් 2361ක්. දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි. විශ්වවිද්‍යාලවලින් නවක වදය තුරන් කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කෙරේ. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේදී අගමැති ප්‍රධානත්වයෙන් පොසොන් ආගමික වැඩසටහන් රැසක්. සිම්බාබ්වේ පළමු ජනාධිපති කෙනත් කවුන්ටා මහතා මියයි. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහතරඟය එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී අද. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. උදෑසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.